2007 ගැටලුව මම මුලින් කියන්නම්. ඒ රූපයේ පෙන්වා ඇති පරිදි භ්‍රමණය වන පුටුවක් මත වාඩි වී සිටින ළමයෙකු ඔමේගා කෝණික වේගයකින් භ්‍රමණය වේ. භ්‍රමණාක්ෂය වටා ළමයා සහිත පද්ධතිය අවස්ථිති ගූර්ණය 2යි කියලා කියනවා. භ්‍රමණය වෙමින් සිටින ළමයා බී රූප සටහනේ පෙනෙන පරිදි කෝණික ගම්ම්‍යතාවයන් නොමැතිව තලය තිරස් වනසේ සිරස්ව පහළට වැටෙන ස්කන්ධය 4 කිලෝග්‍රෑම් සහ විස්කම්භය 1 මීටර වූ R තුනි වලල්ලක් අල්ලා ගනී. සම්පූර්ණ පද්ධතිය අවසාන කෝණික ගම්ම්‍යතාවය කියලා විභාගය ඇහුවේ. නමුත් ඔතන අපි හොයන්න ඕන ප්‍රවේගය. මම ඒක වෙනස් කරලා තියෙනවා. අවසාන කෝණික ප්‍රවේගය වන්නේ. දැන් බාහිර ව්‍යාවර්තයක් යෙදෙන්නේ වලල්ල ඒ තලයේම වැටෙනවා. හරි. භ්‍රමණය වෙන්නේ මෙන්න මේ පැත්තට නම් වලල්ල වැටෙන්නේ මේ විදිහට. භ්‍රමණය වෙන්නේ මේ පැත්තට වලල්ල වැටෙන්නේ මේ පැත්තට. බාහිර ව්‍යාවර්තයක් ඇති වෙන්න විදිහක් නැහැ. භ්‍රමණය වන දිශාවට ලම්බක දිශාවක් ඔස්සේ තමා වලල්ල වැටෙන්නේ. භ්‍රමණය වන තලයට ලම්බක තලයක් ඔස්සේ තමා වලල්ල වැටෙන්නේ. හරි එහෙනම් බාහිර ව්‍යාවර්තයක් ඇති වෙන්නේ නැත්නම් මේකට අපි කෝණික ගම්ම්‍යතා සංස්ථිතිය යොදන්න ඕන. හරි? කෝණික ගම්ම්‍යතා සංස්ථිතිය. යන්න බාහිර ව්‍යාවර්තයක් ඇති නොවන බැවින් කෝගසනි යෙදිය හැක. ලියා ගන්න I1 ඔමේගා 1 සමානයි I2 ඔමේගා 2. ආරම්භයේදී ළමයා විතරයි ඉන්නේ. අවස්ථි ගූර්ණය 2යි. ඔමේගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙමින් තියෙනවා. දෙවෙනි අවස්ථාවේ ළමයා ඉන්නවා. ළමයාගේ අවස්ථිති ගූර්ණය කොහොමද තියෙනවා. ඒකට එකතු වෙන්න ඕන වලල්ලේ අවස්ථිති ගූර්ණය. වලල්ලක අවස්ථිති ගූර්ණය එන්නේ mr වර්ගයෙන්. වලල්ලක අවස්ථිති ගූර්ණය එන්නේ mr වර්ගයෙන්. m කියලා කියන්නේ 4යි. විස්කම්භය දීලා තියෙනවා. විස්කම්භය දීලා තියෙනවා 1 මීටර. අපි ගන්න ඕන අරය. වලල්ලක අවස්ථිති ගූර්ණය වලට මතක ඇති. මම 0.5 කියලා ගන්න නැතුව භාගය කියලා ගන්නවා. ප්‍රශ්නයක් නැහැ නේ. විස්කම්භය ගයි නම් අරය භාගයයි. හරි. ඔන්න I2 හරි. මෙතනින් එනවා ඔමේගා 2. ඔමේගා 2 තමයි අපි හොයන්න ඕන. 2යි ඔමේගා. මෙතනින් එනවා 2යි 4න් 1යි 4යි කැපිලා යනවා 1යි 3යි. ඔමේගා 2 කියන්නේ 2යි ඔමේගා බෙදීම කියලා. උත්තරය අංක 2. විසිවෙනි ගැටලුව කේන්ද්‍රය හරහා යන අභිලම්බ අක්ෂය වටා අවස්ථිති ගූර්ණය 9ක් වූ ජවරෝධයක් මෝටරයකට සම්බන්ධ කර ඇත. මෝටරය මගින් ජවරෝධය නිශ්චලතාවයේ සිට මිනිත්තුවකට පරිභ්‍රමණ 600 දක්වා තරණය කරනු ලැබේ. ඝර්ෂණයෙන් නොසලකා හැරියහොත් ජවරෝධය මත සිදු කරන ලද කාර්ය ප්‍රමාණය අහන්න. දැන් ජවරෝධයේ අවස්ථිති ගූර්ණය දීලා තියෙනවා 9යි කියලා. කිලෝග්‍රෑම් වර්ග මීටර. මෝටරය මගින් ජවරෝධය නිශ්චලතාවයේ ඉඳන් ඔමේගා නෝට් බිඳුවයි නැත්නම් ඔමේගා 1 බිඳුවයි මේක පත් කරනවලු 600යි මිනිත්තුවට පරිභ්‍රමණ rpm. එහෙනම් මේක තප්පරයට රේඩියන් කරන්න මොකද කරන්නේ? 600 වැඩි කරනවා 5 බෙදීම 30න්. මෙතනින් එනවා 20යි 5 කියලා තත්පරයට රේඩියන්. ඔය විදිහ. ඔමේගා. හරි. ඝර්ෂණය නොසලකා හැරියහොත් ජවරෝධය මත කරන ලද කාර්යය. දැන් කාර්යයට තියෙන සමීකරණය තමයි W සමානයි ටෝ තීටා. හරි. ටෝ කියන්නේ I ඇල්ෆානේ. එහෙනම් I ඇල්ෆා තීටා අපිට ගන්න පුළුවන්. I ඇල්ෆා තීටා ගන්න පුළුවන්. මෙන්න මේක I දන්නවා ඇල්ෆා තීටා හොයාගත්තා නම් හරි.
ඇල්ෆා තීටා හොයාගත්තා නම් හරි. දැන් මේ ඇල්ෆා තීටා කොහෙන්ද හොයන්නේ? දැන් ගාන ගොඩනගා ගන්න බෑ කොහොම හරි. ඇල්ෆා තීටා හොයන්න මම ගන්නවා ඔමේගා වර්ගය සමානයි ඔමේගා නෝට් වර්ගය ධන 2යි ඇල්ෆා තීටා කියලා. මෙන්න මේ සමීකරණයෙන් කෙලින්ම ඇල්ෆා තීටා එනවා ඔමේගා වර්ගය ඍණ ඔමේගා නෝට් වර්ගය බෙදීම 2යි කියලා. නෝකෙන් ඇල්ෆා තීටා හොයන්න පුළුවන්. මේ සමීකරණය අංක 1 කියලා ගමු. අංක 1ට ආදේශ කරන්න තියෙනවා. හරි? එහෙනම් ලියා ගන්න කොහෙද? ආදේශ කරපු ගමන් උත්තරේ එයි. ඔමේගා වර්ගය එහෙනම් එන්නේ 20යි 20යි වර්ගය. මේක බිඳුවයි. එහෙනම් 20ත් වර්ගය අපි ගන්න ඕන 20යි වල සම්පූර්ණ එක වර්ගය බෙදීම 2යි. එතනින් එනවා 400ක් ඔක්කොම 200යි වර්ගය කියලා. දැන් අංක 1ට ආදේශ කරන්න පුතේ. අංක 1ට ආදේශ කරොත් W සමාන වෙනවා I වලාගේ 9යි. එතනින් එනවා 200යි වර්ගය. ඒ කියන්නේ 1800යි වර්ගය කියලා. 1800යි වර්ගය කියලා එනවා. බලන්න 44 වෙනි ගැටලුව. 44 නෙවෙයි 46 වෙනි ගැටලුව. 44 නෙවෙයි 46 වෙනි ගැටලුව. තම කේන්ද්‍ර හරහා යන පොදු අක්ෂය වටා භ්‍රමණය වන A හා B වෘත්තාකාර තැටි දෙකේ ස්කන්ධ පිළිවෙලින් දීලා තියෙන අරයන් දීලා තියෙනවා. A හි කෝණික ප්‍රවේගය දීලා තියෙනවා B හි කෝණික වේගය දීලා තියෙනවා. මේ තැටි දෙක එකට සංයුක්ත වූ විට ඒවායේ පොදු කෝණික ප්‍රවේගය අහනවා. ඒ ඉස්සෙල්ලා දෙන්න වෙන වෙනම චලිත වී තියෙන්නේ. ඊට පස්සේ මේ දෙන්න එකතු වෙනවා. මේ දෙන්න එකතු වෙලා තනි වස්තුවක් විදිහට යනවා. පද්ධතිය ගත්තම තැටි දෙක තමයි පද්ධතිය. තැටි දෙක අතර බල ඇති වෙනවා ඇති. නමුත් බාහිරින් වෙන කිසිම බලයක් ඇති වෙන්නේ නැහැ. ඒතර තැටි දෙක තමයි පද්ධතිය. තැටි දෙක අතර බල ඇති වෙනවා ඇති. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් තැටි දෙකට බාහිරින් බලය දෙන්නේ නැහැ. පද්ධතිය තැටි දෙකනේ. පද්ධතියට බාහිරින් ව්‍යාවර්තය දෙන්නේ නැහැ. හරි? පද්ධතියට බාහිරින් ව්‍යාවර්තය දෙන්නේ නැහැ. එහෙනම් ආරම්භයේදී මම ඔක මෙහෙම ගන්නවා. I1 ඔමේගා 1. හරි? ධන I1 ඩෑෂ් ඔමේගා 1 ඩෑෂ්. මොකද තැටි දෙකක් තියෙනවනේ පුතේ. ඒ දෙන්නගේ කෝණික ගම්මිතාව වෙන වෙනම ගන්න ඕනේ. අවස්ථිති ගූර්ණය වෙනයි කෝණික ප්‍රවේග වෙනයි. දෙන්න එකට නෙමෙයිනේ චලිත වෙන්නේ. දෙන්න වෙන වෙනම චලිත වෙන්නේ. එහෙනම් මේක තමයි පෙර ගම්මිතාවය. අවසානයේ දෙන්න එකට. එතකොට අවස්ථිති ගූර්ණය එකතු කරලා ගන්න පුළුවන්. මෙතනින් එනවා I2 ඔමේගා 2 කියලා. එහෙනම් අපි පොඩි තැටියේ අවස්ථිති ගූර්ණය හොයමු. A හා B එහෙම නැත්නම් මෙහෙම ගන්නත් පුළුවන්. IA ඔමේගා B ඊට පස්සේ IA ඔමේගා A IB ඔමේගා B එහෙම ගමුකෝ. අවසානයේදී I2 නැත්නම් ඒ දෙන්නගෙම එකතුව I2 ඔමේගා 2 ඔන්න ඔය විදිහට ගන්න ඕන. හරි. ඔන්න ඕක තමයි සමීකරණය. එතකොට IA කියන්නේ මම ගන්නවා මෙහෙම භාගයයි තැටියක්නේ. තැටියක් නම් භාගයයි MR වර්ගය. හරි. A කියලා කියන්නේ ඒකේ ස්කන්ධය 2යි M අරය දශම 2යි. දශම 2යි. නැත්තම් කෙලිම 20 කියලා දැම්මත් කමක් නැහැ. මොකද දෙපැත්තම අරේ වර්ගය නැහින්දා අයින් වෙලා යනවා. හරි මම ඒක 20 කියලා ගන්නවා. 20 වර්ගය. වැඩි කිරීම ඔමේගා කීයද? කෝණික ප්‍රවේගය 50. මේක. ධන IB භාගයයි M කියලා කියන්නේ 4යි R වර්ගය අරේ වර්ගය කියන්නේ සෙන්ටිමීටර් D ගේ 10යි 10 වර්ගය ඔමේගා B ඔමේගා B කියලා කියන්නේ යාගේ කෝණික ප්‍රවේගය 200යි ඔය විදිහට
දැන් මේ අවස්ථිති ගූර්ණ දෙක එකතු. I2 කියන්නේ මොකද්ද? දැන් දෙන්නම සංයුක්ත වුණානේ. එහෙනම් මුළු අවස්ථිති ගූර්ණය කියන්නේ එක් වස්තුවේ අවස්ථිති ගූර්ණවල එකතුව. IA ධන IB ගන්න. මේ තියෙන්නේ භාගයයි දෙක වැඩි කිරීම 20 වර්ගය ධන භාගයයි 4 වැඩි කිරීම 10 වර්ගය. ඔන්න මුළු අවස්ථිති ගූර්ණය වතාවක් ඔමේගා කියලා එනවා. දැන් ඔක සුළු කරලා ගන්න තියෙන්නේ. හරි. එතකොට මේ බලන්න දෙකට භාගය කැපෙනවා භාගය අයින් වෙනවා භාගය අයින් වුණාම එතනින් එහාට අපි ඔක සුළු කරලා ගමු. ඔක ලියා ගන්නකො ඉස්සෙල්ලා. ඔය කොටස සුළු කරපුවම ඔමේගා වල අගය එනවා 100ක් කියලා. ඔමේගා වල අගය එනවා 100ක් කියලා. හරි. එහෙනම් මේක 44 වෙනි ගැටලුව 44 වෙනි ගැටලුවට උත්තරේ ඔමේගා 100ක් කියලා. ඊළඟට අපි යනවා 46 වෙනි ගැටලුව. 46 වෙනි ගැටලුවට යනවා. 46 වෙනි ගැටලුවේ අවස්ථිති ගූර්ණ I2 සහ කෝණික වේගය ඔමේගා 2 වූ B අභ්‍යවකාශ යානයක් අවස්ථිති ගූර්ණ I1 සහ කෝණික වේගය ඔමේගා 1 වූ A අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් රූපයේ පෙන්වා ඇති පරිදි පොදු අක්ෂය ඔස්සේ සුමටව සම්බන්ධ වෙනවලු. ආරම්භයේදී භ්‍රමණය වෙමින් තියෙනවා. වස්තු දෙකේම චලිතය නොසලකා හරින්න වස්තු දෙක සම්බන්ධ වූ පසු පොදු අක්ෂය වටා කෝණික වේගය අහනවා. එහෙනම් උතනත් බාහිර ව්‍යාවර්තයක් යෙදෙන්නේ ඒ පද්ධතිය තුල ඇති වෙනවා ඇති බල. නමුත් බාහිරින් ඇති වෙන්නේ පද්ධතිය තුල බල ඇති වෙනවා ඇති. නමුත් බාහිරින් බල ඇති වෙන්නේ නැහැ. එහෙනම් ආරම්භක මුළු ගම්මිතාවය කියන්නේ I1 ඔමේගා 1 ධන I2 ඔමේගා 2. මුළු ගම්මිතාව. දැන් මෙතන I2 කියන්නේ අර කලින් වගේ අවසාන ගම්මිතාව නෙවෙයි ඈ. මෙතන එක එකනාගේ ගම්මිතාව වෙන වෙනම ගන්න. ඊට පස්සේ වස්තු දෙක පොදුවේ සම්බන්ධ වෙනවා. එතකොට නව අවස්ථිති ගූර්ණ I1 ධන I2 වතාවක් ඔමේගා. එහෙනම් මෙතනින් ඔමේගා එනවා I1 ඔමේගා 1 ධන I2 ඔමේගා 2 බෙදීම I1 ධන I2. ඊටාම සරල ගැටලුවක්. 2011 A level ගැටලුව. හරි. ඊටාම සරල ගැටලුවක්. උත්තරේ එනවා අංක 4. උත්තරේ එනවා අංක 4. හරියන්න 87 වෙනි ගැටලුව ස්කන්ධය 6 කිලෝග්‍රෑම් හා අරය 20 සෙන්ටිමීටර වන ඒ සිලින්ඩරයක් තිරස් තලයක භ්‍රමණය විය හැකි පරිදි එහි කේන්ද්‍රය හරහා යන සුමට තිරස් අක්ෂයක් මත රඳවා ඇත. සැහැල්ලු තන්තුවක එක් කෙළවරක් සිලින්ඩරයේ පරිධියට ගැටගසා වට කිහිපයක් සිලින්ඩරය මත ඔතා. දැන් සිලින්ඩරය මෙහෙම තියෙනවා. සිලින්ඩරයේ වට කිහිපයක් ඔබ ඔතලා තියෙන. අරක හරියට නිකන් අර වතුර අදින්න භාවිතා කරන්න බාල්දියක් තන්තුවක් දාලා තන්තු අටලවනවා. ඔය වගේ ඔය පරණ මේ ලිං වල නම් දැන් නයි තියවන්නේ. ලිං වල ඔය ගැජට් එක පැත්තකින් මෙහෙම කරකවනකොට අර තන්තුව එතෙනවා සිලින්ඩරයේ දිගේ. එහෙම වෙන්නේ. හරි? පැත්තකින් කරකවනකොට තන්තුව එතන. දැන් සිලින්ඩරය මෙන්න මේ වගේ මෙහෙම කරකිනවා. මේ විදිහට කරකිනකොට තන්තුව මේකේ ඔතලා තියෙන්නේ. හරි? දැන් මෙතන බාල්දියක් නෙවෙයි තියෙන වෙන ස්කන්ධයක් තියෙන්නේ. හරි? මෙතන B පොළොව මට්ටමේ ඉඳන් 1.25කදී අතහරිනවලු. B කියන ස්කන්ධය දැන් සිලින්ඩරේ වටේ මෙහෙම තන්තුවක් මගින් ඔතලා තියෙන්නේ. මෙයා අතාරිනවලු පොළොව මට්ටමේ ඉඳන් හරි මෙතන තියෙන උස 1.25යි කියලා. මීටර උසකදී අතහරිනවා. ඔය හරි. එතකොට අතහරිනකොට දැන් මෙයා මේ විදිහට රේඛීය චලිතයක් සිදු කරනවා. මෙයා භ්‍රමණ චලිතයක් සිදු කරන්නේ. හරි. රේඛීය චලිතයක් භ්‍රමණ චලිතයක්. ඔය විදිහට සිදු කරනවා. හරි. රූප සටහන ඇඳගත්තත් කමන්නේ. ටිකක් වෙලා වරන් අපි ඔක හදමු. ඒ සිලින්ඩරය සිදු කරන්නේ කුමන ආකාරයේ චලිතයක්ද? දැන් ඒ සිලින්ඩරය තමන්ගේ අක්ෂය වටා කරකැවෙන්නේ. තමන්ගේ අක්ෂය වටා කරකැවෙනවා. එහෙනම් ඒක සිදු කරන්නේ භ්‍රමණ චලිතයක්. භ්‍රමණ චලිතයක්. වෘත චලිතයක් නෙමෙයි තමන්ගේ අක්ෂය වටාම කරකැවෙනවා නම් ඒක භ්‍රමණ චලිතයක්. ඒ සිලින්ඩරය.
ඊළඟට අහනවා B වස්තුව සිදු කරන්නේ කුමන ආකාරයේ චලිතයක්ද කියලා. මෙන්න මේක තමයි B වස්තුව. හරි. මේ වස්තුව සිදු කරන්නේ එලින්ම සිරස් චලිතයක්. වස්තුව සිදු කරන්නේ සිරස් චලිතයක්. ලියන්න එපා මේ ගුරුත්වය යටතේ චලිතයක් කියලා ලියන්න එපා. මොකද මේක නිදහසේ වැටෙන වස්තුවක් නෙවෙයි. මේක ගුරුත්වය යටතේ වැටෙන වස්තුවක් නෙවෙයි. මේක තන්තුවකට සම්බන්ධ වෙලා තියෙන්නේ සිරස් චලිතයක්. එහෙම නැත්නම් උත්තරණ චලිතයක්. සිරස් චලිතයක් එහෙම නැත්නම් උත්තරණ රේඛීය චලිතයක්. ඔය විදිහට. හරි. ලියා ගන්නකෝ ඒක. හරි දෙවෙනි කොටස සිලින්ඩරයේ අවස්ථිති පූර්ණය ගණනය කරන්න. I සමාන වෙනවා භාගයයි mr වර්ගයට භාගයයි ස්කන්ධය සිලින්ඩරයේ 6 කිලෝග්‍රෑම් R කියලා කියන්නේ අරය 0.2 වැඩි කිරීම 0.2යි. මේක සුළු කරපුවම 0.12 කිලෝග්‍රෑම් වර්ග මීටර කියලා එන්නේ. ඔන්න දෙවෙනි කොටසත් හරි තියාගන්න. තුන්වෙනි කොටසින් අහනවා යම් මොහොතකදී සිලින්ඩරයේ කෝණික ප්‍රවේගය ඔමේගා එල්ලා ඇති වස්තුවේ ප්‍රවේගය අතර සම්බන්ධතාවය දක්වන සමීකරණය. අපි හිතුව මෙයා v වේගයකින් යනවා කියලා. මේ තන්තුව සැහැල්ලු අවිතන්‍ය තන්තුවක්. එයාගේ වේගයත් v. ඒ වේගය හරියටම සෙට් වෙලා තියෙන්නේ සිලින්ඩරයේ ස්පර්ශය ඔස්සේ. එහෙනම් මේ තියෙන්නේ සිලින්ඩරයේ ස්පර්ශීය වේගය. කෝණික ප්‍රවේගය ඔමේගා. සිලින්ඩරයේ අරය අපිට සිම්පල් R කියලා ගන්න පුළුවන්. සිම්පල් R කියලා ගන්න පුළුවන්. දැන් ස්පර්ශීය වේගය දන්නවා කෝණික වේගය දන්නවා. මේ වස්තුවේ වේගය v ඒක හරියටම සිලින්ඩරයේ ස්පර්ශය ඔස්සේ සෙට් වෙලා තියෙනවා. එහෙනම් මෙතනින් අපිට එනවා තුන්වෙනි කොටස v සමානයි r ඔමේගා කියන. හරි? v සමානයි r ඔමේගා කියලා එනවා. හතරවෙනි කොටසට යන්න. හතරවෙනි කොටසින් අහන්නේ පොළොව මට්ටමේදී විභව ශක්තිය ශූන්‍ය ලෙස සලකා ආරම්භයේදී B හි මුළු ශක්තිය ගණනය කරන්න කියලා කියනවා. ඉතින් මෙතන විභව ශක්තිය ශූන්‍ය කියලා ගන්නලු. එහෙනම් B හි මුළු ශක්තියම ආරම්භයේදී B කියලා ගන්නවා. B ආරම්භයෙන් නිශ්චලව තියෙන හින්දා එයාට තියෙන විභව ශක්තියක් විතරයි. ආරම්භයෙන් නිශ්චලව තියෙන හින්දා විභව ශක්තියක් විතරයි තියෙන්නේ. එහෙනම් මෙතනින් m කියන්නේ B ගේ ස්කන්ධය ග්‍රෑම් 200යි 0.2 G කියන්නේ 10 වැඩි කිරීම 1.25යි. මෙතනින් එනවා 2.5යි ජූල් කියලා. ජූල් 2.5ක් කියලා එනවා. හරි? ඊළඟට යන පස්වෙනි කොටසට පොළවේ ගැටීමට මොහොතකට පෙර B හි වේගය v සහ A හි කෝණික වේගය ඔමේගා ලෙස ගෙන B හි ශක්තිය සඳහා ප්‍රකාශනයක් ලියන්න A හි ශක්තිය සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා කියනවා. දැන් පොළවේ ගැටීමට මොහොතකට පෙර B ගේ ප්‍රවේගය v. B සිදු කරන්නේ රේඛීය චලිතයක්නේ. B සිදු කරන්නේ රේඛීය චලිතයක්. එහෙනම් රේඛීය චලිතයක් තියෙන්නේ ගැටීමට මොහොතකට පෙර විභව ශක්තිය ශූන්‍ය මට්ටමේනේ තියෙන්නේ. විභව ශක්තිය ශූන්‍ය මට්ටමේට තමයි දැන් ගැටෙනකොට පොළවේ ගැටෙනවා කියන්නේ විභව ශක්තිය ශූන්‍ය. එහෙනම් තියෙන්නේ චාලක ශක්තිය. මම මේක E-B කියලා ලියන්නම්. හරි? ඒක මම ලියන්නම් E-B කියලා. පහේ A කොටස E-B භාගයයි MV වර්ගය ඔය විදිහට එනවා. හරි? එහෙනම් B ට තියෙන්නේ උත්තරණ චාලක ශක්තියක් විතරයි.
භ්‍රමණය වෙන්නේ නැහැ. ඊළඟට ඒහි ශක්තිය සඳහා ප්‍රකාශනයක්. දැන් ඒ භ්‍රමණය වෙනවා. ඒ භ්‍රමණය වෙනවා. එයාගේ විභව ශක්තිය වෙනසක් නැහැ. භ්‍රමණය වෙමින් තියෙනවා මෙන්න මේ විදිහට. පහළට එන්නේ නැහැ. එයා භ්‍රමණය වෙමින් තියෙනවා. එහෙනම් එයාගේ ශක්තිය මම ඒක E-A කියලා ගන්නම්. ඩෑෂ් විදිහටම ගමු අපි. වෙන ඕන එකක් දාන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒක එනවා භාගයයි I ඔමේගා වර්ගය කියලා. ඔන්න A හා B ගේ ශක්තිය සඳහා ප්‍රකාශන අපි ගත්තා. හරි? ලියා ගන්නකෝ ඒක. ඊළඟට 6 වෙනි කොටසින් අපිට කියනවා V සහ ඔමේගා ගණනය කරන්න කියලා. ඉතින් ශක්තියින් දීලා තියෙනවා නිකන් ඉංගියක් එතන දීලා තියෙන අපි ශක්ති සංස්ථිතිය ගමු. ආරම්භයේ යම් ශක්තියක් තිබ්බා. ආරම්භයේදී මෙයාගේ විභව ශක්තිය විතරයි. Bත් නිශ්චලයි Aත් නිශ්චලයි. ආරම්භයේ තිබෙන විභව ශක්තිය විතරයි. පහළට යනකොට විභව ශක්තිය අඩු වෙනවා. දෙන්නටම චාලක ශක්තියක් ඇති වෙනවා. එහෙනම් ආරම්භයේ විභව ශක්තියක් තිබ්බා. අවසානයේ දෙන්නටම තියෙන චාලක ශක්තිය. ඒකේ විභව ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. B ගේ විභව ශක්තිය අඩු වෙනවා. හරි? චාලක ශක්තිය බවට පත් වෙනවා. එහෙනම් ලියන්න මෙහෙම ශක්ති සංස්ථිතියෙන් කියන්න. ශක්ති සංස්ථිතියෙන් B හි ආරම්භක විභව ශක්තිය B හි ආරම්භක විභව ශක්තිය සමානයි ශක්ති සංස්ථිතියෙන් B හි ආරම්භක විභව ශක්තිය සමාන වෙනවා B හි චාලක ශක්තිය නැත්නම් උත්තරණ චාලක ශක්තිය කියලා ලියන්න A හි චාලක ශක්තිය B හි චාලක ශක්තිය ධන A හි චාලක ශක්තිය ශක්ති සංස්ථිතියෙන් B හි ආරම්භක විභව ශක්තිය සමාන වෙනවා B හි අවසාන චාලක ශක්තිය A හි අවසාන චාලක ශක්තිය ආරම්භක විභව ශක්තිය විදිහට ආවේ 2.5යි 2.5 සමාන වෙනවා B හි චාලක ශක්තිය භාගයයි MB වර්ගය ධන භාගයයි I ඔමේගා වර්ගය. මම ඉලක්කම් දාන්න කලින් මෙතන MGH කියලා ලියන්නම් සංකේත වලින්. දැන් අපි අගයන් දාගෙන යන් 2.5යි භාගයේ වැඩි කිරීම 0.2යි V වර්ගය ඔය විදිහට එනවා 0.2යි ග්‍රෑම් 200යිනේ ධන භාගයයි 0.12යි ඔමේගා වර්ගය කියන්නේ V වර්ගය බෙදීම R වර්ගය කියලා ගන්න පුළුවන්. මේ ඔමේගා වර්ගය වෙනුවට අපිට ගන්න පුළුවන් V වර්ගය බෙදීම R වර්ගය කියලා. V වර්ගය බෙදීම R වර්ගය කියලා ගන්න පුළුවන් ඔමේගා වර්ගය වෙනුවට. ඔමේගා වර්ගය වෙනුවට V වර්ගය බෙදීම R වර්ගය කියලා ගන්න පුළුවන්. එහෙනම් V වර්ගය බෙදීම සිලින්ඩරයේ අරය එන්නේ 0.2යි සිලින්ඩරයේ අරය එතන දීලා තියෙනවා පුතේ 20 සෙන්ටිමීටර කියන්නේ 0.2යි 0.2 වර්ගය. හරි දැන් ඕක සුළු කරලා ගන්න. භාගයෙන් දෙකෙන් වැඩි වුණොත් එහෙම 5 සමාන වෙනවා. 2 වැඩි කිරීම 0.2යි v වර්ගය කියලා එනවා. 0.2යි v වර්ගය කියලා එනවා. මෙතනින් ධන මෙතන 0.04ක් කියලා එන්නේ. එතකොට එනවා 1.5යි දශම b වර්ගය බෙදීම මෙතන 0.1යි 2යි මෙතනින් දෙකෙන් වැඩි වුණා. එතකොට දශම 0.04ක් කියලා එනවා.
5 සමානයි 0.0 මෙතනින් 3.2යි 3.2යි v වර්ගය කියලා. එකෙන් 3ක් නෙන්නේ 3.2යි v වර්ගය කියලා. දැන් ඔක බෙදලා ගන්න. ඔක කොහොමද අපි ගන්නෙ? දැන් 3.2 කියන්නේ උඩයි යටයි දෙකම වැඩි කරන්නකො 10න් 52යි 50 බෙදීම 32යි v වර්ගය. ඒ කියන්නේ 25 බෙදීම 16යි. වර්ගමූලය තමයි v කියලා කියන්නේ. මේක දෙකෙන් බෙදුණා 25 බෙදීම 16යිනේ. 25 වර්ගමූලය 5යි මෙතන 4යි. ඔන්න v වලාගය. ඒ කියන්නේ 1.25. ms නේ එක කියලා. හරි. ඊට පස්සේ ඔමේගා කියන්නේ v බෙදීම r. ඒකත් අපි ගමු. ඔමේගා සමානයි v බෙදීම r. v වල අගය 1.25යි. r වල අගය 0.2යි. 6.25යි තත්පරයට රේඩියන් කියලා.